නමදිමි සමදා සුගත මුනිදා ජීවිතය මුනි සඳුට පුදමින් නමදිමි සමදා දහම් දිනිදා ජීවිතය ධර්මයට පුදමින් නමදිමි සමදා සංගුන් පැහැදා සංගරුවන වෙත දිවිය පුදමින් නමදිමි සමදා රතන ත්‍රිවිධා තිසරණය වෙත දිවිය පුදමින් සාදු සාදු සාදු. සදහෙති පින්නතුනි, පින්නති ඔබ හැමදෙනාම මේ සූදානම් වෙන්නේ තුන්ලොවක් සනහවදාල ලෞතර මාමෑණී බුදු පියාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ හිත පිණිස සුව පිණිස දේශනා කරන්නට යෙදුණු ආශ්චර්යවත් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු බුද්ධ වචනය සත්‍ය වචනයක්. ඒ සත්‍ය වචනය ශ්‍රවණය කරන්නට භාග්‍යවන්ත වෙච්ච සෑම මිනිසෙක්ම සෑම දෙවියෙක්ම පින්වන්ත වුණා, වාසනාවන්ත වුණා, භාග්‍යවන්ත වුණා. යම් යම් මට්ටමින් බුදු හිමි දහමින් සැනසීම උදා කරගන්නට ඒ හැම කෙනෙකුටම වාසනාව භාග්‍ය තිබුණා. හැබැයි ශ්‍රවණය කළ අසපු හැම කෙනෙක්ම මිදුනේ නැහැ, නිවුනේ නැහැ. ශ්‍රවණය කරන්නට ලැබෙන එකත් වාසනාවක්. ශ්‍රවණය කරන්නට ලැබෙන එකත් භාග්‍යයක්. ශ්‍රවණයට ලැබෙන වාසනාව භාග්‍ය කියලා කියන්නේ ඒ අය සදහටම සසර නැමැති මහා භයානක දුකකින් එතෙර වීමේ, ගැලවීමේ, නිදහස් වීමේ අවසන් අදියරටම පැමිණෙන්නට වාසනාවන්ත වුණා වගේ. තවත් විදිහකින් ඔබට තේරෙන විදිහට සිහිපත් කළොත් ධාවන තරංගයක නම් නියැලෙන්නේ සසර තුල බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ශ්‍රවණයට ඉඩහසර ලැබෙනවා කියලා කියන්නේ ධාවන තරංගය තුල ජයග්‍රාහී සීමාව තුල අවසන් අදියර තුල දිනුම් කනුව සමීප මානයේ අතපොවන මාන්නේ ඔබ සිටිනවා කියන කාරණාවයි. එවැනි ස්වභාවයක් තුල දිනුම් කනුව අතපොවන මානයට පැමිණි ඔබ ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම කරන්නට ඇති. ඒ වෙනුවෙන් බොහෝ වීරය කරන්නට ඇති. ඒ වෙනුවෙන් බොහෝ දාන ආදී සීලාදී ගුණධර්ම පුරන්නට ඇති. යම් යම් විදිහට සසර පුරාවට පිරූ පාරමී ධම් බලයෙන් හේතුඵල විදිහට සැකසිච්ච ක්ෂණ සම්පත්තියක උදව්වෙන් නිවන් දැකීමේ
පරිපූර්ණ ශක්තිය සහිතව බලය සහිතව උසස් මනසක් ප්‍රඥාවක් සහිතව සුගති උපතක් ලැබමින් ඒ සුගති උපත තුල සත්පුරුෂ ඇසුර ලැබමින් ඒ ඇසුර තුලත් භාග්‍යවතුන් වහන්සේගේ නිවන් මග්ග ශ්‍රවණය කරන්නට වාසනාව අවස්ථාව ඉඩහසර ලැබුණා කියන්නේ ඔබ දිනන්නට තව මොහොතයි. දිනුම ඔබේ අතපොවන මානේ දිනා ජයපන් බොන ලෝකයා වෙනුවට දිනා ලෝකෝත්තරයට පැමිණ සියලු ජයත් පරාජයත් අතරේ තියෙන සාපේක්ෂතාවය බිඳලා දිනුම තුලද පෙරදුම තුලද ලෞකික මට්ටම තුල ලෝකයා ලබන විවිධ පහත් ලාමක తాවකාලික ස්වභාවයන් අත් විඳින මට්ටමින් ඔබට ගිහින් ලෝකෝත්තරය තුලදී ධර්මය අවබෝධයෙන් දිනුම තුලත් පෙරදුම තුලත් අමුතු වෙනසක් නොදකින මහ ප්‍රඥාවන්තයෙකු බවට පත්වෙන ක්ෂණයයි එළඹුණේ. එවැනි ක්ෂණයක ඉඳගෙනයි ඔබ මේ දහම අහන්නේ. ඒ නිසා පින්නතුනේ මා නිතර සිහිපත් කරන දෙයක් අතීතයේ ඉඳන් අපේ අම්මලා ආප්පච්චිලා ආච්චිලා සීයලා නිතර මුමුණපු වදනක් බණක් භාවනාවක්වත් කරගෙන ඉන්න ඕන කියන කාරණාව. අද පින්නතුනේ ඔබ බණ භාවනා කරන්නේ නැහැ. ඔබ බණ අහනවා විතරයි. ඇත්තටම අහන බණ භාවනා නොකරනවා නම් ඒක හරියට බොහෝ දිගු ගමනක් තරඟ කරලා අවසන් ජයග්‍රාහී සීමාව පෙනෙන මානයට ඇවිත් ඇදගෙන වැටෙනවා වගේ වැඩක්. වීර නැති කරගන්නවා වගේ වැඩක්. උත්සාහය අතහැරලා දානවා වගේ වැඩක්. ඒ නිසා ඊතුරු ස්වල්ප දුරත් පරිපූර්ණ කරගන්නට ජයග්‍රාහී සීමාව පසු කරන්නට පුතග්ජන ලෝකයෙන් අත් මිදෙන්නට ආර්ය භූමිය තුල පිළිසිඳ ගන්නට හැබෑවටම බුද්ධ ශාසනය පරිභෝජනය කරන්නට ඔබ පින්නතුනේ බුද්ධ ශාසනය පරිභෝජනය කරන්න ඔබ බුද්ධ ශාසනය පාවිච්චි කරන්න තවත් විදිහකින් කියනවා නම් ඔබ බුද්ධ ශාසනය භාවනා කරන්න මේ භාවනා කියන වචනේ විවිධ විදිහට විවිධ අර්ථයෙන් යොදා ගන්න පුළුවන්. සරලව මා මෙතන කතා කළේ මේ අහන්න දහම පාවිච්චි කරන්න කියන එක. සරලව මා මෙතන සිහිපත් කළේ මේ අසන්න ධර්මයට අනුව ජීවත් වෙන්න කියන එක. ඒ ජීවත් වීම තුළින් නිවීමේ කලාවයි මේ උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් කාටද? දෙවියන්ට මිනිසුන්ට සත්තා දේව මනුස්සානං. දෙවියන්ට මිනිසුන්ට ගුරුවරයා වෙච්ච පින්වන්ත බුදු සමිඳුන්ගේ ශ්‍රාවක ශිෂ්‍යෝ අපි. ශේක ස්වභාවයේ ශිෂ්‍ය ස්වභාවයේ නිම වෙනකම් සෝතාපන්න වුණත් සකදාගාමි වුණත් අනාගාමි වුණත් අරහත් මාර්ගයේ හිටියත් තාමත් ශිෂ්‍යයි තාමත් ශේකෙක්. ශේක භාවයේ නිම වෙන්නේ අරහත්වයේ තුලින්. අරහත්වයේ තුලින් ශේක භාවයේ නිම කරගෙන අශේක භාවයට පත් වෙලා
බුද්ධ ශාසනයේ පරිභෝජනය හමාර කළා. ඒ පරිභෝජනයෙන් බුද්ධ ශාසනය තුල ඵල නෙලාගෙන නෙලාගත් ස්වභාවය තුල සැනසීමට පත්වෙන්නට අවශ්‍ය කරන හොඳම හොඳ භාග්යක් වාසනාවක් සහිත ක්ෂණ සම්පත්තියකට උරුමකම් කියන අපි වෙලාවකට හිතනවා ඇයි බණ පමණක් භාවනාව නොම කරන්න කියලා. ඒ නිසා මේ කාරණාව හොඳට තේරුම් අරගෙන මේ ධර්මයට ශ්‍රවණය කරන්නට. බණත් භාවනාත් මේ සියලු කාරණා ඔස්සේ කෙලෙසුන්ගෙන් මිදෙන්නට, කෙලෙස් ප්‍රහාණය කරන්නට, නැත්තම් ආශ්‍රවයන්ගෙන් මිදෙන්නට බුදු සමිඳුන් යම් වූ මාර්ගෝපදේශනයක් කළාද? ඒ දේශනය පැහැදිලි කරලා දෙන්නට කියලානේ ඔබ ඉල්ලා සිටි විශේෂයෙන් සබ්බාසව වගේ සූත්‍ර දේශනාවන්ට අනුව. ඉතින් යම් විදිහකින් මම උත්සාහ කරනවා ඒ සූත්‍ර දේශනාවත් අදාළ කරගෙන ඊට පරිබාහිර කාරණාත් අදාළ කරගෙන ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදීම උදෙසා බුද්ධ ආවාදයේ කෙබඳුද කියන කාරණාව පැහැදිලි කරන්න. ඒ සියල්ලට මත්තෙන් මෙහෙම කාරණාවක් බුද්ධ දේශනාව තියලා තියෙනවා. ආශ්‍රව දුරු කිරීම උදෙසා කොපමණ උත්සාහ කළ යුතුද? කොපමණ වීරය කළ යුතුද? කොපමණ ඒ වෙනුවෙන් කැපවිය යුතුද කියන කාරණාව පෙන්වන්න බුදු පියාණන් වහන්සේ අපූර්ව උපමාවක් පෙන්නනවා. පුංචි දරුවන්ට පවා මේ උපමාව දැනගත්තත් ආශ්‍රව දුරු කරන, කෙලෙස් දුරු කරන ගමනේදී කොපමණ ප්‍රවේශම් විය යුතුද? කොපමණ සිහිය පැවැත්විය යුතුද? කොපමණ උත්සාහයක්, වීරයක් ඒ වෙනුවෙන් පුහුණුවක් තිබිය යුතුද කියන කාරණා පිළිබඳව හොඳට තේරෙවි. පොඩි දරුවෙක් අතට දෙනවා මුව විට දක්වා පිරිලා ඉතිරිලා යන්න ඔන්න මෙන්න තියෙන මට්ටමේ තෙල් පිරිච්ච පාත්‍රයක්. මේ පාත්‍රය පොඩ්ඩක් හෙලවුණත් මුව විටටම කට ළඟටම තෙල් පිරලා නිසා පොඩ්ඩක් හෙල්ලුවත් තෙල් පිටට වැහෙනවා. පොඩි දරුවෙක් අතට මේ තෙල් පිරුණු පාත්‍රය දීලා මේක යම් තැනකට ගෙන ගොස් තියන්නට ඒ දරුවට මතක් කරනවා. එතකොට මේ දරුවා තෙල් හැලෙන්නේ නැතුව, තෙල් ඉහිරෙන්නේ නැතුව මේ පාත්‍රය Taman ගත්තන ඉඳන් අනෙත් තැනට ගිහින් තියන්න කොයි තරම් සංයමයක් තියාගන්න ඕනේද? කොයි තරම් සිහියක් පවත්වන්න ඕනේද? කොයි තරම් සංසුන් වෙන්නට ඕනේද? කොයි තරම් පරිස්සම් වෙන්නට ඕනේද? දැන් මේ ඉස්සරහට අවුරුදු කාලේ එන්නේ. අපි දකිනවා පුංචි දුවා පුතාලා අවුරුදු උත්සව කාලෙට කටේ හැන්දක් තියාගෙන, ඒ හැන්දේ දෙහි ගෙඩියක් තියාගෙන තරඟ කරනවා. මේ තරඟයේදී වේගෙන්ම දුවන කෙනාට විතරක් නෙවෙයි ජයග්‍රහණය හම්බෙන්නේ. වේගයක් තියෙන්න වෙනවා. හැබැයි හැන්ද කටේ තියෙන්නත් වෙනවා. හැන්ද උඩ දෙහි ගෙඩිය තියෙන්නත් වෙනවා අවසානයේ දක්වා. ඒ නිසා සමහර වෙලාවට සමහර අය වේගෙන් දුවලා ඉවර කරනවා. ඉවර කළාට එයාගේ හැන්ද උඩ දෙහි ගෙඩිය නැත්තම් එයා ගමන ඉවර කළාට එයා දිනලා නැහැ.
එනිසා දිනුම උදෙසා සැපිරිය යුතු කාරණා කීපයක් පවතිනවා. එනිසාම කෙලෙසුන්ගෙන් මිදීම එහෙම නැත්නම් ආශ්‍රවයන්ගෙන් මිදීම දුරු කිරීම උදෙසා බුද්ධ ශාසනය හරි අපූර්ව පාඩම් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨි සූත්‍රයේ සම්මා දිට්ඨිය ඇති කරගන්න කරුණාකාරණා විශාල ප්‍රමාණයක් අතරට කරුණාකාරණා කිහිපයක් තියෙනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම වාගේ කාරණා කිහිපයක් අතරට මේ සුවිශේෂී කාරණාවත් උන්වහන්සේ දේශනා කරනවා. සම්මා දිට්ඨියට පත්වන කෙනා කරුණු හතරක් දැනගන්නවා. තව බොහෝ මීට පරිබාහිර කාරණා තව ගොඩක් තියෙනවා. මේ වෙලාවේ ඒ ගැන කතා කරන්න හදන්නේ නැහැ. අපි අපිට අදාළ කාරණාව කතා කරනවා. සම්මා දිට්ඨියට ඇති කර ගැනීමට හැකියාව ලැබෙන විවිධ ක්‍රමවේද අතරට තවත් එක ක්‍රමවේදයක් තමයි ආශ්‍රව දැන ගැනීම. ආශ්‍රවයන්ගේ සමුදය දැන ගැනීම, ආශ්‍රවයන්ගේ නිරෝධය දැන ගැනීම, ආශ්‍රව නිරෝධ කරන පටිපදාව දැන ගැනීම. පැහැදිලිද? ආශ්‍රව දැනගන්නවා, ආශ්‍රවයන්ගේ සමුදය හට ගැනීම දැනගන්නවා, ආශ්‍රවයන්ගේ නිරෝධය දැනගන්නවා, ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාව දැනගන්නවා. සම්මා දිට්ඨි සූත්‍රය. එතකොට සම්මා දිට්ඨියට පත්වීම කියලා කියන්නේ තව පැත්තකින් සෝතාපන්න වුණා කියලා කියන එක. සක්කාය දිට්ඨිය දුරු වෙනවත් සමගම සම්මා දිට්ඨිය පහළ වෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනම දුරුව සම්මා දිට්ඨියට පත් වෙලා බුද්ධ ශාසනය තුල යම් කාර්යභාරයක් පරිපූර්ණ වන මට්ටමකට පැමිණෙන මේ ස්වභාවයට ප්‍රායෝගික කරගන්න පුළුවන් තවත් එක ප්‍රායෝගික සුවිශේෂී ක්‍රමවේදයක් තමයි ආශ්‍රවයන් දැන ගැනීම. අද දවසේ ඔබ ආශ්‍රව දැනගන්නවා. තව මොහොතකින් ආශ්‍රවයන්ගේ සමුදය දැන ගැනීම එයත් තව සුළු මොහොතකින් දැනගන්නවා. ආශ්‍රවයන්ගේ නිරෝධය සහ ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාව. මේ දේශනය ඔස්සේ මම මේ කරුණු හතර විග්‍රහ කරලා දෙන්න උත්සාහ කරනවා. එතකොට මුලින්ම ආශ්‍රව කියන්නේ කුමක්ද කියලා දැනගන්නට වෙනවා. බුද්ධ දේශනාවට අනුව ආශ්‍රව කියන කාරණා ඔබට විවිධ පොතපතේ විවිධ තැන්වල විවිධ විදිහට විවිධ පද ඔස්සේ ආශ්‍රවයන් ආශ්‍රව කියන ස්වභාවයම විවිධ පද වලින් ඔබ දැනගන්නවා. ඒ සමහර පද කීපයක් තමයි උපක්ලේශ, ක්ලේශ, අංගන, චේතෝකිල, ඕඝ, යෝග සහ නීවරණ කියන වචන වලින් ඔබට දැනගන්න ලැබෙන්නේ ආශ්‍රව ස්වභාවයන්. එතකොට උපක්ලේශ, ක්ලේශ, අංගන, චේතෝකිල, ඕඝ, යෝග, නීවරණ ආදී විදිහට අපි ආශ්‍රවයන් හඳුනා ගන්නවා. එතකොට ආශ්‍රව කියලා කියන්නේ මේ උපක්ලේශ, නීවරණ ආදියටයි කියලා මට මෙතනින් ගැලවෙන්න බෑ. එතනින් එහාට අපි මේ කෙලෙස් ගැන කතා කරද්දී, ආශ්‍රව ගැන කතා කරද්දී කොටස් හතරකට බෙදපු ආශ්‍රවයන් ගැන අපි කතා කරනවා. ඒ තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව සහ
අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව සහ අවිජ්ජා ආශ්‍රව. එතකොට මෙතන කාම ආශ්‍රව කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව කය ආදී මේ පංචකාමයන්ට අදාළව ඒ ලෝකයට අයිති පංචකාමයන් පිනවීම උදෙසා සකස් වෙන පිනවීමත් සමග සකස් වෙන කෙලෙසුන්ට තමයි කාමාශ්‍රව කියලා කියන්නේ. ඊළඟට භවආශ්‍රව කියලා කියන්නේ භවය පවත්වන්නට තියෙන අවශ්‍යතාවයත් එක්ක සැකසෙන කෙලෙසුන්. ඒ වගේම දිට්ඨි ආශ්‍රව මේ වගේ තැන්වල දිට්ඨි කියලා කියන්නේ සම්මා දිට්ඨිය නෙමෙයි මිච්ඡා දිට්ඨියට අදාළ කාරණාවන් විවිධ වූ දෘෂ්ටීන්ට අදාළව සැකස් වෙන කෙලෙසුන් පිළිබඳව. ඊළඟට අවිද්‍යා ආශ්‍රව කියලා කියන්නේ අවිද්‍යාවට අනුව ආර්ය සත්‍යයන්ගේ නොදැනීම අනවබෝධයට අනුව සැකසෙන කෙලෙසුන්. දැන් මම ආශ්‍රව කියන කතාව එකපාරක කිව්වා මෙහෙම චේතෝ කිල ඕඝ යෝග කියලා ඔහොමත් ආශ්‍රවයන්ට කියනවා. ඊට පස්සේ කිව්වා ආශ්‍රව කොටස් 4ක් තියෙනවා. කාම භව දිට්ඨි අවිජ්ජා ඔහොමත් කියලා. දැන් ඔහොම කිව්වට අපි ඕන තරම් ඔහොම අහලා තියෙනවා. ආශ්‍රව බෙදන කොටස් ආශ්‍රවයන්ගේ වර්ගීකරණය ඒවට කියන නම් ඔක කොච්චර ඇහුවත් අර ආශ්‍රව දැනගනි ආශ්‍රවයන්ගේ සමුදය දැනගනි කියන එක දරුවනේ අපිට එහෙම වෙන්නේ නැහැ. එතකොට පෙළ දහමේ තියෙන මේ කාරණා ඔබට ප්‍රායෝගික වන විදිහට පැහැදිලි කර දීමයි දහම් දේශනාව කියලා කියන්නේ. එතකොට ඒ ධර්මය ඔබට ප්‍රායෝගික වෙන්න ඕනේ. ඔන්න දැන් ඔබට මේ ආශ්‍රව ප්‍රායෝගික වෙනවා. දැන් ඔබ මේ මොහොතේම අර පද ටිකක් දන්නවා. ඒ වගේම ඔබ ආශ්‍රව ප්‍රායෝගික කරගන්නවා. මෙන්න මේ මොහොතේ ඔබ ආශ්‍රව දැනගනි කියන තැන ආශ්‍රව දැනගන්නවා කියන තැනට එනවා. ඒ තමයි පින්නතුනේ ආශ්‍රව කියලා කියන්නේ ඇත්තටම යම් වූ ස්වභාවයක් තුල යම් වූ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් එහෙමත් නැත්නම් ඔන්න ඔය කාම ගුණයක් ඒවට කියන තව නමක් කාම ගුණයක් ඔන්න ඔය දෙයක් අරමුණු වුණාම ඇසට වේවා, කනට වේවා, නාසයට වේවා, දිවට වේවා, කයට වේවා, මනට වේවා මතක් වුණා හරි වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ඒක ලබනකම්, ඒක දකින්නකම්, ඒක විඳිනකම් ඉන්න බැරි ස්වභාවයක් ඇති වෙනවනේ. අපව දවදවා අපව පුච්චවනවා. අපව දවනවා. ඒ අදාළ කාරණාව ලබා ගන්නකම් ඒක ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නකම් ඒක කරගන්නකම් ඒක විඳිනකම් දවදවා පුච්චව ඒක ඉවර කරගන්නකම් ඒක ලබලා විඳලා ඉවර කරගන්නකම් අපව නොසන්සුන් කරලා ඒ ලබා ගැනීම උදෙසාම අපව ඇතුලෙන් තල්ලු කරන ස්වභාවයක් එනවා. දැන් ඔබට තේරෙනවා. අපව ඒ ලබා ගැනීම උදෙසාම තල්ලු කරන ස්වභාවයක් එනවා. අන්නේ තල්ලු කරන ස්වභාවයයි පින්නතුනේ ආශ්‍රව කියලා කියන්නේ. දැන් අපි අර වචන ටික ඔක්කොම පැත්තකින් තියනවා. දැන් අපේ අත්දැකීමට අපි එනවා. දැන් අපිට ආශ්‍රව අවබෝධලා ඉවරයි. ඔබට මේක තේරුණා නම් අර ආශ්‍රව දැනගනී කියන එක වෙලා ඉවරයි. ඒ ආශ්‍රව දැනගනී කියන එක ඔබට වෙන්නේ දැන් පොතෙන් නෙමෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. එතකොට ඔබට යම් වූ කාම ගුණයක් රූපාදී අරමුණක් එය ලබන්න කැමැත්තක් ඇති වෙනවා. අපි හිතමු පොඩි දරුවෙකුට එයා කැමැතිම දෙයක් කන්න හිතෙනවා. ඒක කනකම් මේ දරුවට ස්පාසුවක් නැහැ.
ඒක කනකම් වෙන කෑමක් දැක්කට කන්න හිතෙන්නෙත් නැහැ. වෙන කෑමක් දැක්කට දැන් බඩගිනිත් නැහැ. හැබැයි අරක කනකම් හම්බෙනකම් ඉන්නත් බෑ. එතකන් නිින්ද යන්නෙත් නැහැ. ඒකම බලාපොරොත්තුවෙන් ඒකම වමනාවෙන් එයාව දැන් ඒකම හොයන්න, ඒකම දකින්න, ඒකම කන්න, ඒකම රස විඳින්න කැමැත්තෙන්ම යාව අපහසුවටපත් කරනවා, පීඩාවටපත් කරනවා, නොසන්සුන් කරනවා. තරුණ වයසේ ඉන්න අපේ දූල පුතාලා ප්‍රේමවන්තියෝ විදිහට ඉන්න සමහර අය කියනවා ඔයා දකින්න නැතුව ඉන්න බෑ. ඔයා නොදැක ඉන්න බෑ. එක පැයක්වත් ඔය කටහඬ අහන්න නැතුව ඉන්න බෑ. මට එක දවසක්වත් ඔයා නොදැක ඉන්න බෑ. මේ හැම වචනයක් ඇතුළෙන්ම එළියට පනින්නේ ආශ්‍රව කෙලෙස් පුතේ. ඒ වගේම ඔතනින් එහාට ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ විදිහට අපට සමහර දේවල් මතක් වෙලා සමහර කරුණු කාරණා සිහිපත් වෙලා ඒ ස්වභාවය තුල ඔය කියන විදියට පුච්චව දවදවා අපව පීඩාවටපත් කර ඒක ලබනකම් ඒක විඳිනකම් ඉන්න බෑ. විඳලා ඉවර වෙනකම්ම අසහනෙන් පෙළෙනවා. විඳින්න ඕන දේ ළඟට ගෙන්න ගන්නකනුත් ළඟට ගෙන්න ගත්ත දේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්නකනුත් ඒ අවශ්‍යතාවය තුල ක්‍රියාත්මක වෙනකනුත් ක්‍රියාත්මක වී අවසන් වෙනකනුත් මේ පිච්චීම අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒක හොඳට තේරෙනවා. ඒ නිසා එවැනි ස්වභාවයක් තුල හැම වෙලාවකම දකින්නට තියෙන්නේ ආශ්‍රවයන්මයි, කෙලෙසුන්මයි. අන්න ඒ විදිහට ඔබ කෙලෙසුන් හඳුනා ගන්නට දක්ෂ වෙන්න. එතකොට මේ කාරණාව, මේ ආශ්‍රවයන්ගේ කෙලෙසුන්ගේ ස්වභාවය ප්‍රියමధుර ස්වභාවය විදිහට විතරක්ම ගන්නත් එපා. අප්‍රියමధుර ස්වභාවයන් තුලදී දැන් මං කිව්වේ මේ එය ලබා ගන්න, එය විඳින්න, එය තමන්ගේ කරගන්න කියන පැත්ත විතරනේ. මේකේ තවත් පැත්තක් තියෙනවානේ. එය පළවා හරින්න, එය විනාශ කරන්න, එය අවසන් කරන්න, එයින් නිදහස් වෙන්න. එහෙම අපව දවන තවන ස්වභාවයකුත් තියෙනවානේ. වෛරක්කාරයෙක්, තරහකාරයෙක්, එහෙම නැත්නම් පරම හතුරෙක්, ජම්මන්තර වෛරක්කාරයෙක්, Tamanට තියෙන මහා අරමුණට ඉලක්කයට යන්න තියෙන මහා බාධකයක් වෙච්ච කෙනෙක්. මේ අයව එහෙම නැත්නම් Taman අකමැතිම වූ ශබ්දයක්, අකමැතිම වූ රූපයක්. දැන් අපේ මේ දේශනාව යන අතරතුරෙත් අපිට ධර්ම දේශනාවකට එච්චර සුදුසු නැති සද්දයක් ඇහෙනවා මේ එහා පැත්තේ. ඒ ශබ්දයේ එක්ක පවා ඒ ගැටෙන සිතුවිලි ඇති වෙනවා නම් ඒ ශබ්දය තුල ආශ්‍රව සම්බන්ධයෙන් හික්මිය යුතු යෝනිසෝ මනසිකාරය පවත්වන්න බැයි නම් එතන පවා ගොඩනැගෙන්නේ කෙලෙස්මයි. ආශ්‍රව ප්‍රහාණය වෙනුවට ආශ්‍රවයන්ගේ වැවීමක් සිද්ධ වෙන්නේ. ආශ්‍රවයන්ගේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ. එනිසා එවැනි ස්වභාවයකට මේ දෙපාර්ශවයේදීම ඒ අදාළ විදිහට Tamanට හිතෙන අයිති කරගන්න, කන්න බොන්න, හිතන්න, ඉඹින්න, බදාගන්න, තුල්ලු කරගන්න, ගෙනියන්න, තියාගන්න හිතෙන ස්වභාවයන් වගේම අයින් කරන්න, එලවන්න, විසි කරන්න, විනාශ කරන්න හිතන මේ දෙපැත්තම ඒක කරලා ඉවර වෙනකන් ඒ හිතෙන ස්වභාවය නෙමෙයි, ඒ දේ කරලා ඉවර වෙනකම්ම අපිට ස්පාසුවක් නැති කරවන, අපිට නින්දක් නැති කරවන, අපේ කුසගින්න නැති කරවන, අපිව කොහේදෝ ඇතුළකින් පුච්චව දවතවා ඒක කරලා ඉවර කරපන් කියන තැනට එනකම් අපිව මොනවටෝ මෙහෙවන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක කරන්නේ කවුද කියලා හොයන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ. ක්‍රියාත්මක වෙන්නේ කොහෙන්ද කියලා කියන්න නෙමෙයි.
මේ මොහොතට අවශ්‍ය වෙන්නේ එහෙම ක්‍රියාත්මක වෙන ස්වභාවයටයි ආශ්‍රව කියලා කියන්නේ. මම විශ්වාස කරනවා මේට අනුරූපව ඔබ හොඳට ආශ්‍රව දැනගනී, සම්මාදිට්ඨිය උදෙසා ආශ්‍රව දැනගනී කියන කාරණාව ඔබ ඔබේ ජීවිතයත් එක්ක දැන් හොඳට ගලපන්න. ඔබේ පෙම්වතා පෙම්වතිය ඉදිරියේදී හෙට විවාහ වෙනවා කියන දවසේදී විවාහ වෙන දවස වෙනකන් කලින් දවසේ තිබිච්ච ස්පාසුවක් නැතිකම, හෙට චාරිකාවක් යනවා කියලා කියන පොඩි දරුවෝ නිින්දක් නැතුව එළි වෙනකන් ඇහැරගෙන ඉන්න විදිය, හෙට උපන්දිනේ නැත්තම් හෙට අලුත් අවුරුද්ද දෙනවා කිව්වහම රතිඤ්ඤා ටික ගෙනත් දීලා ඒක පත්තු කරන්න වෙලා වෙනකන් ස්පාසුවක් නැතුව ඉන්න විදිය, ලියපු විභාගයේ ප්‍රතිඵල එනවා කියලා ඒක දැනගන්නකන් ඉවසිල්ලක් නැතුව හිටපු විදිය, Tamanට ලොකු ත්‍යාගයක් හිමි වෙනවා කියලා ආරංචිලා ඒක ලැබෙනකන් ඉවසිල්ලක් නැතුව ඊට ඒ වෙලා වෙනකන් කාලේ ගත වෙන්නේ නැහැ ඔබට. හරියට වෙනදට වඩා වෙලාව යන්නේ හිමින් වගේ දැනෙන්නේ. ආශ්‍රව විවිධ විදිහට අත්දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔබ ආශ්‍රවයන් දැනගන්නවා. ඊළඟට දෙවෙනි කාරණේ ආශ්‍රව දැනගනි, ආශ්‍රවයන්ගේ සමුදය දැනගනි. කොහෙන්ද පින්නතුනේ ආශ්‍රව සමුදය වෙන්නේ? ආශ්‍රව සමුදය වෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් ආශ්‍රව සමුදය වෙනවා. ආශ්‍රවයන්ගෙන් අවිද්‍යාව සමුදය වෙනවා. ඔය පටිච්ච සමුප්පාදේ අවිද්‍යාවටත් අවිද්‍යා ප්‍රත්‍ය සංකාර කියලා දිගට කියාගෙන යද්දී සමහරු හිතාගෙන ඉන්න අවිද්‍යාවට හේතුවක් නැහැ කියලා. එතකොට අවිද්‍යාවටත් විවිධ හේතු තියෙනවා, එකක් නෙවෙයි. මෙතන අපි එකක් දකිනවා. අවිද්‍යාවෙන් ආශ්‍රව සමුදය වෙනවා. ආශ්‍රවයන්ගෙන් අවිද්‍යාව සමුදය වෙනවා. එතකොට අපි මෙතන අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍යයක් කියලා දන්නේ නැහැ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක් කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය සත්‍යයක් කියලා දන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඔය ආර්ය සත්‍යයක් කියලා දන්නේ කියන කාරණා විතරක් නෙමෙයි, මේ චතුරාර්ය සත්‍යම පිළිබඳව පවතින අනවබෝධයටයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ ආර්ය සත්‍ය හතරම පිළිබඳව තියෙන අනවබෝධයට. එතකොට මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි මේ ආශ්‍රවයන් හටගන්නේ. ඒ අවිද්‍යාව නොතිබුණා නම් අර කියන දවන ස්වභාවය ඇති වෙන්න විදිහක් නැහැ. අර කියන පිච්චීමෙන් නැහැ. එතකොට මේ පිච්චීම ඇති කරවීමේ ප්‍රත්‍ය දැන් ඔබට තේරෙනවා අවිද්‍යාවම තමයි. එහෙනම් මම ඒක කියවිච්ච තැන තව දෙයක් කියන්නම්. එහෙනම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාට ඇයි ඔය දැවිල්ල නැත්තේ? ක්ෂීණාශ්‍රව කියන ආක්ෂවශ්‍රය කළපු මහරහතන් වහන්සේලාට ඔය දැවිලි නැත්තේ? සාමාන්‍ය පෘථග්ජන ගෝත්‍රයට හරි පුදුමයි. කොහොමද මේ රහතන් වහන්සේලාට මේ ලිංගික අවශ්‍යතා නැත්තේ? රහතන් වහන්සේලාට ඇයි කුමන ආහාරයක් උන්නත් උන්වහන්සේලා එකම විදියට දකින්නේ? රහතන් වහන්සේලා කුමන කාම ගුණයක් උනත් උන්වහන්සේලා එකම ලෙස එය වෙනසක් නැතුව ඇලෙන පැත්තෙදිත් ගැටෙන පැත්තෙදිත් සාමාන්‍යය උන්වහන්සේලාට එය අමුතු වෙනසක් නැත්තේ. මේ සමහර කාරණා පිළිබඳව පෘථග්ජන කෙනාට ප්‍රශ්නයක්. රහතන් වහන්සේටත් ඇසක් කනන් නාසයක් දිවක් කයක් මනක් තියෙනවා. පෘථග්ජන ගෝත්‍රයේ කෙනාටත් තියෙනවා. පෘථග්ජන ගෝත්‍රයේ කෙනාට මේ ඇස කන නාසය දිව කය ආශ්‍රය තුල එයාලගේ තියෙන කායික අවශ්‍යතාවයන්, ලිංගික අවශ්‍යතාවයන්, හෝමෝන ශ්‍රාවයන් ඔස්සේ සිදුවෙන කාරණාවන් ආදී අවස්ථාවලදී ඒ අයට සිදුවෙන සිදුවීමේ ස්වභාවය, ඒ පිච්චීම ඇයි රහතුන්ට නැත්තේ කියලා මහා අමුතු ප්‍රශ්නයක්. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි ප්‍රශ්නයක්. විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ දරුවනේ ඒක. එතකොට හැබෑවටම මෙතන වෙනස ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා අවිද්‍යාව ප්‍රහාණය කළා.
අවිද්‍යාව ප්‍රහිත තැනක ආශ්‍රව සැකසෙන්න විදිහක් නැහැ. ඇයි හේතුව ප්‍රහාණ නිසා ඵල සැකසෙන්න විදිහක් නැහැ. ඒ ඵල හදන හේතුව දැන් මැරිලා. ඵල හදන හේතුව මැරුණාම ඵල හැදෙන්නේ නැහැ. ඵල නොහැදෙන තැනක ඒ ඵලයේ හින්දා ඒ ඵලයත් එක්ක දැනෙන ස්වභාවය ඵලය දන වන ස්වභාවය නැමැති අර දවන තවන පීඩාවට පත් කරන පුච්චවල එය ලබා ගන්න ඕනේ කියන ස්වභාවයටපත් වෙන්නේ. ඉතින් රහතුන්ට මෙන කාමයක්ද? රහතුන්ට මොන ලිංගාශ්‍රාස්වාදයක්ද? රහතුන්ට මොනවා හොරකම් කරන්නද? රහතුන්ට මොනවා අයිති කරගන්නද? රහතුන් මොනවා තියාගන්නද? රහතුන් මොනවා දාලා යන්නද? ප්‍රායෝගිකව එසේ පෘථග්ජන ගෝත්‍රය සහ අරහත් උතුමන් තුල ඇතිවන සංසිඳීම විභේදනය වෙන්නේ ආකාරය. ඊළඟට කාරණා දෙකක් කිව්වා. ආශ්‍රව දැනගනි. ඊළඟට ආශ්‍රවයන්ගේ සමුදය දැනගනි. තුන්වෙනි කාරණාව ආශ්‍රවයන්ගේ නිරෝධය දැනගන්නවා. ඒක හරි සරලයි දැන්. ආශ්‍රවයන්ගේ සමුදය අවිද්‍යාව, ආශ්‍රවයන්ගේ නිරෝධය අවිද්‍යා සමුදයෙන් ආශ්‍රව සමුදය වේ, අවිද්‍යාවේ නිරෝධයෙන් ආශ්‍රව නිරෝධ වේ. ඊළඟට ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාවක් තියෙනවා. ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ ප්‍රතිපදාව තමයි මේ දේශනය තුල යම් ආකාරයකින් පැහැදිලි කරන්න මම ඒක ප්‍රතිපදාව කියන එක යම් ආකාරයෙන් ඔබට විග්‍රහාත්මකව විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය කරනවා. එහෙම නොවුනොත් මොකද ඔබ ආශ්‍රව අවිද්‍යා සමුදයෙන් ආශ්‍රව සමුදය වෙන බව දන්නවා. අවිද්‍යා නිරෝධයෙන් ආශ්‍රව නිරෝධ වෙන බවක් දන්නවා. එතකොට මේ විදිහට මේ කෙලෙසුන් දුරු කිරීම කෙලෙසුන් දුරු වීම උදෙසා එහෙමත් නැත්නම් ඒ අදාළ සමුදය නිරෝධ කිරීම උදෙසා බුදුවරු පෙන්වා දෙන වැඩපිළිවෙල ගැන තමයි ඔබට මනාකොට ප්‍රායෝගික වෙන්න ඕන. ඒ ප්‍රායෝගික දහමක් ප්‍රායෝගික විදිහට දේශනා කරන්න මම හැම වෙලාවකම උත්සාහ කරනවා. ඒ නිසයි මම දේශනේ ආරම්භුමේදීම ඔබට සිහිපත් කළේ මේ බණ භාවනා කරන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා. බණ භාවනා කරනවා කියලා කියන්නේ අහන ධර්මය ප්‍රායෝගික කරගන්නවා කියන එක. එහෙම නැතුව පින්නතුනේ මේ බුද්ධ ශාසනය අමුතු භාවනාවක් උගන්වන්නේ නැහැ. එක එක නම් තියෙන භාවනා ගොඩාක් තියෙනවා. හැබැයි ඇත්තටම බුද්ධ ශාසනයේ භාවනාව අහන බණ ප්‍රායෝගික කරගන්න එකම තමයි. අහන බණ ප්‍රායෝගික කරගනිද්දී බුද්ධ ශාසනය ඇතුලේ ඔබට වෙන්න ඕනේ භාවනාව වෙයි. ඒතර ඒ භාවනාවට ඕනනම් එක එක නම් දාන්න පුළුවන්, විදර්ශනා ආදී එක එක නම් දාන්න පුළුවන්. නම කුමක් වුණත් අදාළ සිද්ධිය වෙනවා නම් ඒ සිද්ධිය වෙලා ඔබගේ රාගය ප්‍රහිත වෙනවා නම්, ද්වේෂය ප්‍රහිත වෙනවා නම්, මෝහය ප්‍රහිත වෙනවා නම්, රාගක්ඛය වෙනවා නම්, දෝසක්ඛය වෙනවා නම්, මෝහක්ඛය වෙනවා නම් එතනින් එහාට වෙන්න යමක් නැහැ. කළ දෙයට මොන නම දානවද කියන එක නෙවෙයි වැදගත්. ඒක කළාම වෙන්නේ මොකද්ද කියන එකයි වැදගත්. වෙන දේ බුද්ධානුමතයට අනුවම බුදු පියාණන් වහන්සේගේ අදහසට අනුවම ප්‍රතිපදාව වැඩිම තුලින් වෙන දෙයක් නම් ඒක හරීම භාග්‍යයක්. ඒ නිසා දැන් ඔබ ආශ්‍රව දන්නවා. ආශ්‍රවය සමුදය වෙන්නේ කොහොමද කියලා දන්නවා. ආශ්‍රව නිරෝධ වෙන්නේ කොහොමද කියලා දන්නවා. ආශ්‍රව නිරෝධ ප්‍රතිපදාව ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාව කුමක්ද කියලා ටිකක් හොයලා බලමු. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සබ්භාස වගේ සූත්‍ර දේශනාවල දේශනා කරනවා
ඒක දේශනා කරන්න කලින් උන්වහන්සේ හරි ලස්සන පද දෙකක් තුනක් කියනවා. ඒ තමයි උන්වහන්සේ දේශනා කරනවා තං සුනාත සාදුකං මනසිකරෝත. හොඳින් අසන්න මනාකොට මෙනෙහි කරන්න. බලන්න කොච්චර හොඳින් අසන්න මනාකොට මෙනෙහි කරන්න. තං සුනාත සාදුකං මනසිකරෝත. ඔබ හොඳින් අසන්න මේ කාරණාව. උන්වහන්සේ දේශනා කරනවා මම මේ ආශ්‍රවක්ෂය කරන්න නැත්තම් මේ ආශ්‍රව ක්ෂය කරන ප්‍රතිපදාව කියලා දෙන්නේ මෙන්න මෙහෙම අයට. නැත්තම් ඒක අනිත් පැත්තට කියන්නත් පුළුවන් මම මෙන්න මෙහෙම අයට මේක කියන්නේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව මෙන්න මෙහෙම අයට කියන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි කියන්නේ කාටද මම දන්න අයට දකින්න අයට ආශ්‍රවක්ෂය කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දන්න අයට දකින්න අයට කුමක් දන්න අයටද කුමක් දකින්න අයටද බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවක්ෂය කියන්නේ. ආශ්‍රවක්ෂය යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දන්න අයට දකින්න අයට මම ආශ්‍රවක්ෂය කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉස්සෙල්ලා මුන්වහන්සේ අනුශාසනා කරන මම දන්න අයට දකින්න අයට තමයි මේ ආශ්‍රව ශ්‍රය කරන ප්‍රතිපදාව කියන්නේ. කුමක් දන්න කුමක් දකින්න අයටද යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙකම දන්න අයට දකින්න අයට. එතකොට යෝනිසෝ මනසිකාරයත් විතරක් නෙමෙයි අයෝනිසෝ මනසිකාරයත් එයා දැනගන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. එතකොට දැන් මේ ඒවත් දැනගෙන තමයි මේ ප්‍රායෝගික කරගෙන යන්නට ඕනේ. එතකොට දැන් යෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද වෙන්නේ? යෝනිසෝ මනසිකාරයෙන් උපන්න ආශ්‍රව දුරු වෙනවා. නූපන්න ආශ්‍රව උපදින්නේ නැතුව යනවා. කවුරු හරි කෙනෙක් යෝනිසෝ මනසිකාරයක් තුල ජීවත් වෙනවා නම් එයා තුල උපන්න ආශ්‍රව දුරු වෙනවා. නූපන්න ආශ්‍රව නූපදී පවතිනවා. කවුරු හරි කෙනෙක් තුල අයෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා තුල උපන් ආශ්‍රව වැඩෙනවා. නූපන් ආශ්‍රව උපදිනවා. දැන් තේරෙනවද යෝනිසෝ මනසිකාරයේයි අයෝනිසෝ මනසිකාරයේ තියෙන වෙනස සහ යෝනිසෝ මනසිකාරයේ තියෙන වටිනාකමත් අයෝනිසෝ මනසිකාරයේ තියෙන භයානකකමක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය විතරක් දන්න දකින්න කෙනාට කියලා නෙමෙයි කියන්නේ. මම යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙකම දන්න දකින්න අයට ආශ්‍රවක්ෂය කියනවා කියන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් උපන් කෙලෙස් දුරු වෙනවා. නූපන් කෙලෙස් උපදින එක වැහෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් උපන් කෙලෙස් උපදිනවා. උපන් කෙලෙස් වැඩි දියුණු වෙනවා. නූපන් කෙලෙස් උපදිනවා. මෙන්න මේක නිසා හරියට උන්වහන්සේ පරිස්සම් වුණා එහෙම කෙනෙකුට හැරෙන්න මේ ආශ්‍රවක්ෂය කියලා වැඩක් නැහැ. ඒ නිසා අපි දැන් හරියටම දැනගෙන යන්න ඕනේ මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කියලා. නුවණින් විමසීම අයෝනිසෝ මනසිකාර කියන්නේ නුනුවණින් විමසීම වගේ තමයි අපි මේවා තේරුම් ගන්න තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ වෙන යමක් සම්බන්ධයෙන් නෙමෙයි පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා කාට හරි හොඳට තේරලා තියෙනවා නම් දැන් පින්වතුනේ
කොහොමද පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙන්නේ, දුක්ඛ වෙන්නේ, අනාත්ම වෙන්නේ, අසුභ වෙන්නේ කියලා ඒ විග්‍රහය කරන්න අපිට මේක වෙලාව මදි. මම ඒක මෙහෙම කියාගෙන විතරක් ඉස්සරහට යනවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යමෙකුට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය අනිත්‍ය විදිහට යා දකිනවා නම්, දුකක් විදිහට දකිනවා නම්, අනාත්ම ස්වභාවය නැත්නම් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා නම්, දුකයි කියලා දකිනවා නම්, අනාත්මයි කියලා දකිනවා නම්, අසුභයි කියලා දකිනවා නම්, අන්න ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒතර අයෝනිසෝ මනසිකාරය දැන් ඔයාලා කොහොමද දන්නව? මොකද්ද? පංච උපාදානස්කන්ධය නිට්ටයයි කියලා ගන්නවා. සැපයි කියලා ගන්නවා. ආත්මයි කියලා ගන්නවා. සුභයි කියලා ගන්නවා. දැන් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයත් හොඳට දන්නවා. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය වෙන්නේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය නිට්ටයයි කියලා දැකීම, දුක් වූ පංච උපාදානස්කන්ධය සැපයි කියලා දැකීම, අනාත්ම වූ පංච උපාදානස්කන්ධය ආත්මයි කියලා දැකීම, අසුභ වූ පංච උපාදානස්කන්ධය සුභයි කියලා දැකීම තමයි අයෝනිසෝ මනසිකාරය වෙන්නේ. ඒ නිසා මේ අදාළ කාරණාව සම්බන්ධව විමසීම වෙන්නත් ඕනේ. මොකක් සම්බන්ධද? පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන්. වෙනත් යමක් සම්බන්ධයෙන් නෙමෙයි. ඒ විමසීම වෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම මේ ආශ්‍රවයන් ශ්‍රය කරන ප්‍රතිපදාව කාටද දේශනා කරන්නේ කියන තැනදී උන්වහන්සේ මේ කරන දේශනාවට අනුව දැන් සමහර වෙලාවට යෝනිසෝ මනසිකාරයෙන් විමසුවා නම් සමහර වෙලාවට අයෝනිසෝ මනසිකාරය මේ ලෝකයේ තුල මේ සියලු බොහෝ අපරාධ අපචාර මේ බොහෝ දෙයකට හේතුව අයෝනිසෝ මනසිකාරයමයි කියලා මේ කාරණා පිළිබඳව හිතද්දී තේරෙනවා. එනිසා ඒ තැනදී ඒ අය දක්ෂ වුණා නම් මේ සත්පුරුෂ දහම අහලා තිබුණා නම් යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් වුණා නම් අනේ ඔය අහිංසකයෝ කවුරුත් අද ජීවත් වෙනවා. මැරිච්ච අයත් මරපු අයත් හැමෝම අහිංසකයෝ. රාග ගින්නට අහුවෙච්ච අහිංසකයෝ. දෝෂ ගින්නට අහුවෙච්ච අහිංසකයෝ. මායාවේ බැම්මට අහුවෙච්ච අහිංසකයෝ. අවිද්‍යාවේ බැම්මට අහුවෙච්ච අහිංසකයෝ. මිනිසත් භවයක් ලැබපු මහා පින්වන්තයෝ. සුගති උපතක් ලැබපු මහා පින්වන්තයෝ. හොඳ ප්‍රියමනාප ඇහෙන දැනෙන පෙනෙන පරිපූර්ණ මිනිස් ජීවිත ලැබපු පින්වන්තයෝ. ඒ පින්වන්තයෝ ඒ තරංගය තුල දිනුම් කණුව පෙනිපෙනී අසරණව මහා භයානක සසර ගින්දරකට වැටිච්ච අපූර්ව සත්පුරුෂ දහම ඇහිලා නැහැ. සත්පුරුෂ ධර්මයේ තුල හික්මිලා නැහැ. සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන්න දක්ෂ වෙලා නැහැ. ඒ නිසා මරාගෙන මැරෙනවා. මරාගෙන මැරිලා ආය මේ සසර තුර මෙරි උපදින හේතුඵල සකස් වෙන විදිහට ඒ අවශ්‍ය කරන ස්වභාවයන් සකස් කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය උන්වහන්සේ දේශනා කරනවා. අශෘතවා පෘථග්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ කියලා. මේ ධර්ම ශ්‍රවණය කලයේ නැති අශෘතවත් වූ මේ සත්‍ය දර්ශනයට පත්වෙන්න දක්ෂ නොවුණු ශ්‍රුතවත් නොවුණු
මේ පෘථග්ජනයා ආර්යෝ දැක්කේ නැහැ, ආර්යෝ ඇසුරු කළේ නැහැ, ආර්යෝ මුණ ගැහුනේ නැහැ. ආර්යයන්ගේ සමීප ඇසුර තුල අරියාණං අදස්සාවි, ආර්යෝ දැක්කේ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ, ඒ ආර්යයන් මුණ ගැහිලා ආර්යෝ දේශනා කරන ධර්මයේ එයාට හික්මෙන්න බැරි වුණා. ඒ හික්මිලා අයෝනිසෝ මනසිකාරයෙන් මිදලා යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න බැරි වුණා. ඒ වගේම අරිය ධම්මස් අකෝවිදෝ, ඒ ආර්ය ධර්මයේ පිළිබඳව එයාට අදක්ෂයෙක්, එයා ආර්ය ධර්මයේ පිළිබඳව ආර්ය ධර්මයේ පිළිබඳව දක්ෂතාවයක් ඇති කරගන්න එයාට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ඒ අයට අහිමි වී මිස්සරහදී ක්‍රියාත්මක වෙන විදිය දැනගෙන හිටියේ නැහැ දහමට අනුව. මේ දේවල් විදර්ශනාවක් කරගෙන මේ දේවල් ධර්මානුකූලව විමසමින් අනේ අපොයි කියලා නිකන් ඉන්න නෙමෙයි. කොහොමද මේවා වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ධර්මය ඇති තැනක මෙපමණ බණ ඇහෙන්න, මෙපමණ දහම් දෙසන රටක ලෝකෙක මේක වෙන්නේ කොහොම කිය ධර්මයට දොස් කියන එක නෙමෙයි වෙන්න ඕනේ. එතනටත් ධර්මයේ අදාළ කරගන්නයි අවශ්‍ය කරන්නේ. ඒ සම්බන්ධයෙන්ුත් ඇයි ඒට හේතුව මොකද්ද? ඇත්ත පින්නතුනේ, මේකයි හේතුව මා නැවතත් සිහිපත් කරනවා. අද රටේ බණ විතරයි, භාවනා නැහැ. බණ භාවනා කියලා අතීතයේ අපේ මුතුන් මිත්තෝ කිව්වට අද බණ භාවනා නැහැ, අද බණ විතරයි. බණ විතරයි, වෙනම භාවනා තියෙනවා. හැබැයි ඒ භාවනා බුද්ධ භාවනා නෙවෙයි. බණ වෙනමයි, භාවනා වෙනමයි. කවදාවත් ඔය දෙක එහෙම එකක් නෙවෙයි. භාවනා වෙන්න ඕනේ අහපු බණයි. නාහපු බණක් භාවනා වෙනවා නම් ඒ වෙලා තියෙන වෙන මොකක් හරි භාවනාවක්. විවිධ භාවනා තියෙනවා. සම්මා භාවනා, මිච්ඡා භාවනා, බුද්ධ භාවනා, අබුද්ධ භාවනා, ඕනතරම් භාවනා තියෙනවා. එක එක භාවනා ඕන භාවනා කළාට ඒක බුද්ධ ශාසනයේ භාවනාවක් වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. උන්වහන්සේ අරගෙන යන්න ඕන තැනට යන්න හම්බෙන්නේ නැහැ. ආශ්‍රවයන් සංසිඳෙන්නේ නැහැ. කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. රාගය දුරු වෙන්නේ නැහැ, ද්වේෂය දුරු වෙන්නේ නැහැ, මෝහය දුරු වෙන්නේ නැහැ. තව තවත් ඒ වෙනුවට රාග දේශ මෝහ වැඩෙනවා. ඒ නිසයි මෙපමණ කැපකිරීමක් කරමින් ඔබ වෙනුවෙන් මේ දහම් දෙසන්නේ. පින්නතුනේ, මේ අහන ධර්මයේ ප්‍රායෝගික කරගන්න. එය තමා ලෙසගත් මේ පංචස්කන්ධය තුලින් දැක ඉස්සරහට යන්න. තමන් තුලින් දකිනවා කිව්වට වැරදි නෑ, නමුත් ඒක වැරදි. ඒක කිව්වට කමක් නෑ, ඒකේ අදහස දැනගෙන නම්. මොකද තමන් තුලින් දකින්න කියලා කියන තැනම තමන් තුලින් දකින්න ඕනේ තමන් නොවන ස්වභාවයක් නේ. ඒතර තමන් නොවන ස්වභාවයක් තමන් තුලින් දකින්න කිව්වහම ඒක ටිකක් ආත්මයක ඉඳගෙන අනාත්මය දකින්න වගේ එකක්. ආත්මයි කියලා අරගෙනම ඒ ආත්මයම අනාත්මයි කියලා දකිනවා. ඇත්තරම මෙතන පවතින්නේ පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධය තමා ලෙස ගත් පංච උපාදානස්කන්ධය ලෙස දකිනවා. තමා ලෙස අරගෙන තියෙන්නේ වැරදියට බව දකිනවා. එතකොට මෙන්න මෙහෙම මේ විදිහට මේ අසෘතවත් පෘථග්ජනයා ආර්යයන් දකින්නේ නැහැ, ආර්ය ධර්මයේ දක්ෂ නැහැ, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. ඒ නිසාම මෙන්න මේ කෙනා මෙනෙහි කළ යුතු දේ දන්නෙත් නැහැ, මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නැහැ. මෙනෙහි කළ යුතු දේ දන්නෙත් නැතුව, මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නැතුව, ඒ හින්දා මෙයා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නෙත් නැහැ, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නෙත් නැහැ, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා.
එතකොට මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාර්ය පවත්වනවා කියන එක. මෙන්න මෙහෙම මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැතුව යෝනිසෝ මනසිකාර්ය පවත්වන්න නැතුව මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන අයෝනිසෝ මනසිකාර්ය පවත්වන කෙනාගේ කෙලෙසුන් වැඩිලා එහෙම නැත්නම් ආශ්‍රව වැඩිලා ඒ කෙනාට විවිධ දෘෂ්ටීන් උපදිනවා. එයා විවිධ දෘෂ්ටි වලට අන්ත වලට බැඳෙනවා. ඊට පස්සේ ගැලවීමක් නැහැ, මිදීමක් නැහැ. ඒ දෘෂ්ටි සැකසෙනවා විවිධ විදිහට. එයා කල්පනා කරනවා අතීතේ මම කවුද, මම කොහොම කෙනෙක්ද, මම හිටියද ආදී විවිධ එයාට කල්පනාවන් එනවා. වර්තමානයේ මම කවුද, මම හිටියද, මං කොහොම කෙනෙක්ද, අනාගතයේ මං කවුරු වෙයිද, කොහොම වෙයිද, කොහොම කෙනෙක් වෙයිද, කොහොම එයාට ගොඩාක් ප්‍රශ්න. ඒ ඔස්සේ එයාට විවිධ වූ දෘෂ්ටි උපදිනවා. එයා ඒ ඔස්සේ එයා කල්පනා කරනවා මේ අතීත අනාගත වර්තමාන වශයෙන් මේ විදිහට එයා කල්පනා කරනවා. ස්ථීර ආත්මයක් තියෙනවා. එදා ඉඳන් මං ආව, දැන් මං ඉන්නවා, මං අනාගතයටත් යනවා, මතු බුදුහාමුදුරු කෙනෙක් වෙනකොට මමත් බුදු රහත් වෙනවා. අතීතේ ඉඳන් මම ඔහොම ආවා. ඔහොම කියලා එයා දැන් ඔයන දිගටම යන ස්ථීර ආත්මයක් තියෙනවා කියලා දකිනවා. ස්ථීර ආත්මයක් දකිනවා. ඒකට කියන්නේ සාස්වත දෘෂ්ටිය කියලා. අත්හල යුතු දෘෂ්ටි. අතීතේ ඉඳන්ම මම ආවා, ඉපදී මෙරි මේ සංසාරය ආවා. ඒ සංසාරෙදි මගේ අතින් පව් වුණා, මගේ අතින් පින් වුණා. ඒ පව් වලට පින් වලට අනුව දැන් මම මේ ජීවිතේ මෙහෙම සැපට ඉන්නවා. මේ ජීවිතෙත් මං හොඳට පින් කරගෙන බණ භාවනා කොහොම වෙතත් බණ හරි කරගෙන දන් දීගෙන සිල් රැකගෙන ඉඳලා මතු බුද්ධ ශාසනයක හේතුමති නුවර බුදුවන මතු මෛත්‍රී බුද්ධ ශාසනයකදී එතකම් මේ කරෝ පින්වල බලෙන් විශාකල බන්දුල මල්ලිකාලා අනේ පිටු සිටුතුමා වගේ වෙලා රන්දිදී මුතු මැණික් ලැබලා ඒවත් මේ අන්තිමට පූජා කරලා ඉවෙලා ඒ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ ආශ්‍රය සමුදය ආශ්‍රව නිරෝධය ආශ්‍රව නිරෝධ ප්‍රතිපදාව අහලා ඒක වඩලා ඔන්න මමත් රහත් වෙනවා කියලා එකක් හදා ගන්නවා. එහෙම කරන්න තියෙන තැන තියෙන්නේ සාස්වත දෘෂ්ටියක්. අත්හල යුතු දෘෂ්ටියක්. වැරදි දැක්මක්. ඊළඟට තවත් දෘෂ්ටියක් වෙනවා ස්ථිරව පවතින ආත්මය සංසිඳනවා. ස්ථිරවම ආත්මය සංසිඳෙනවායි කියලා. ස්ථිර ආත්මයක් තියෙනවා, ඒ ආත්මය තියෙනවා කියන එක සාස්වත දෘෂ්ටියයි. ස්ථිර ආත්මය සිඳෙනවා කියන එක උච්ඡේද දෘෂ්ටියයි. කොහොම තව තවත් විවිධ විදිහට දෘෂ්ටි හදා ගන්නවම එකක් දෙකක් කියන දෘෂ්ටි මෙතන මේකේ සිහිපත් කරන මේ සූත්‍රයේ දෘෂ්ටි 6ක් හදා ගන්නවා කියලා. ඒක ඔබට අවශ්‍ය පමණට මම කීපයක් සිහිපත් කරන්නම්. ඒ තමයි පංචස්කන්ධය ආත්මයක් විදිහට අරගෙන ඒකදී සංඥාව වෙන් කරගෙන සංඥාව ආත්මය කියලා ඉතුරු රූප වේදනා සංකාර විඥාන ටික අනාත්මයි කියලා ගන්නවා. ඊට පස්සේ සංඥාව ආත්මයි කියලා අරගෙන අර රූප වේදනා සංකාර විඥාන ටික අනාත්මයි කියලා ගන්නවා. තව විදිහකින් හදා ගන්නවා රූප වේදනා සංකාර විඥාන ආත්මයි කියලා හිතාගෙන සංඥාව අනාත්මයි කියලා. ඔය විදිහට විවිධ දෘෂ්ටි හදාගෙන ඒ දෘෂ්ටීන්ට අනුව ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට මේ දෘෂ්ටීන්ට අනුව ක්‍රියාත්මක වෙන බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ දෘෂ්ටි හරියට දෘෂ්ටි ලැහැබ, දෘෂ්ටි කතර, දෘෂ්ටි හුල, දෘෂ්ටි කම්පන කියලා. ලැහැබ කියලා කියන්නේ වන ලැහැබ කියලා කියන්නේ අපි මේක මේ කැලයක් වගේ හරියට මම්මුලා වෙනවා. දෘෂ්ටි හරියට මේ කැලයක් වගේ වන ලැහැබ කියලා කියන්නේ දෘෂ්ටි ලැහැබ කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා දෘෂ්ටි කතර කියලා. එතනත් අතරමං වෙන තැන කාන්තාරය. බලන්නකෝ උන්වහන්සේ පාවිච්චි කරන වචන මේ මං හොයාගෙන ආපුවා නෙවෙයි. දෘෂ්ටි කතර අතරමං වෙන එකක්. ඊට පස්සේ දෘෂ්ටි හුල වැදෙන තැන පීඩාගෙන දෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා දෘෂ්ටි කම්පන කියලා. මේකෙන් සංසිඳීමක් සැනසීමක් නන්නේ කම්පනයක්මයි.
බලන්න එතකොට මේ දෘෂ්ටි ඇති වෙන්නේ මොකක් නිසාද කියලා. අශෘතවත් පෘථග්ජනයාට මේ ධර්මය අහපු නැති කෙනාට ඒ කොහොමද? ආර්ය මුණ ගැහෙන්නේ අරියාණං අදස්සාවි. ආර්ය මුණ ගැහෙන්නේ ඊළඟට ආර්ය ධර්මයේ හික්මෙන්නේ ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ඒත් එක්ක එයා අයෝනිසෝ මනසිකාර්ය පවත්වනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට එයා තමන් හිටිය අතීතයේ හිටියා වර්තමානයේ ඉන්නවා අනාගතයේ ඉඳීවි ආදී විදිහට අදහස් ගන්නවා. ඒත් එක්ක මේ දෘෂ්ටි හට ගන්නවා. ඒ දෘෂ්ටියත් එක්ක මංමුලා වෙනවා. දෘෂ්ටි ලැහැබ, දෘෂ්ටි හුල, දෘෂ්ටි කතර බලන්න. මෙන්න මේ විදිහට දිගින් දිගට මේ දෘෂ්ටි කියන බැඳීමෙන් යුක්ත අශෘතවත් පෘථග්ජන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මෙන්න මේ සියලු දුක් වලින් මිදෙන්නේ නැහැ කියනවා. අයෝනිසෝ මනසිකාරය කොච්චර භයානකද කියලා තේරුම් ගන්න. එහෙමනම් දැන් අපි හොඳ තැනකට ආවා. ඒ තමයි එහෙමනම් මේ සියලු දේවල් වලින් මිදෙන්න මේ දෘෂ්ටීන්ගෙන් මේ සියලු දේවල් වලින් මිදෙන්න නම් වෙන්න ඕනේ යෝනිසෝ මන දැන් අපි අනිත් පැත්ත සියල්ල පැත්තකට දාලා කතා කරනවා. යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමමයි. යෝනිසෝ මනසිකාරයේ පවත්වන්න පුළුවන් වෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට. අශ්‍රුතවත් පෘථග්ජනයාට නෙවෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් උනේ එයා ආර්යෝ නිතර ආර්යෝ දකින්න කෙනෙක්, ආර්යෝ මුණ ගැහෙන කෙනෙක්, ආර්යෝ අසුරු කරන කෙනෙක්, අරියාණං දස්සාවි. එහෙම ආර්යෝ නිතර ආර්යෝ දකින්නවා, ආර්යෝ අසුරු කරනවා, ආර්යෝ මුණ ගැහෙනවා. ඒ ආර්යයන්ගෙන් සද්ධර්මය අහනවා. ආර්ය ධම්මේ කෝවිදෝ, ආර්ය ධර්මය එයා හොඳට දක්ෂ වෙනවා. ආර්ය ධර්මයේ එහෙම ආර්ය ධර්මයේ දක්ෂ වෙලා ආර්ය ධම්මේ සුවිනීතෝ, ආර්ය ධර්මයේ පිළිබඳව හොඳට හික්මෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ විදියට ආර්ය ධර්මයේ හික්මෙන කෙනා නිතර සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරමින්, ඒ සද්ධර්මයේ හික්මෙනින්, ඒ සද්ධර්මයේ තුල දක්ෂ වෙමින් එයා ලෝක ධර්මතා ඉස්සරහදී මේ කියන කෙලෙසුන් ආශ්‍රවයන් ජනිතවන මේ සෑම ඒ තත්ත ඒ මොහොතේම විපස්සනා ස්වરૂපයෙන් ඒ කෙලෙසුන් යෝනිසෝ මනසිකාරය තුලින් වැඩෙන එක දුරු කරන්නත්, හටගන්න එක දුරු කරන්නත්, හටගත් ඒවා දුරු කරන්නත්, හටගන්න එක වහන්නත්, හටගත් ඒවා දුරු කරන්නත් හැකියාව ලැබෙන විදිහට මෙයා දක්ෂ වෙනවා මේ ධර්ම මාර්ගය තුල. එහෙම හැසිරෙනකොට පින්නතුනේ ලැබෙන ලාභයකුත් තියෙනවා. මං කියවනේ ක්ෂීණාශ්‍රවයන්ට අර දවන තවන පුච්චවන ඒවා නෑ කියලා. ඒ වගේම මේ විදිහට හික්මෙවෙන පෘථග්ජන මට්ටමේ ඉඳන්ම හික්මෙන කෙනාට ඉතින් එයා සෝතාපන්න සකදාගාමි විදිහට මේ හික්මීගෙන යනකොට අර කෙලෙස් දැවිලි අඩු වීගෙන යනවා. රහතන් වහන්සේට නෑ වගේම ආර්ය මාර්ගයේ ටික ඉස්සරහට යන්න ඔබ ඒක විඳලා බලන්න. ඒක හරි සුවයි. කෙලෙස් දැවිල්ල අඩු වෙනකොට පෙර කෙලෙස් දැවිල්ල නිසා පිස්සුවෙන් වගේ දඟලපු විදිය, ඒක විඳිනකන් ඒ වෙනුවෙන් උපක්‍රම යොදපු විදිය, ඒක විඳලා ඒකෙන් තෘප්තිමත් වෙනකම් පිස්සුවෙන් වගේ අඬපු විදිය, දඟලපු විදිය, නොකා නොබී හිටපු විදිය, අවුවේ පිච්චිච්ච විදිය, කෙලෙස් වල බරපතලකම නිසා මල මුත්‍රා අසුචි පව අනුභව කරපු විදිය මොනවද ඔබ නොකලේ? ඒ තරමට කෙලෙස් 1000න් දැවෙන සිත්වලට මේ අක්‍රමානුකූලව මේ අවබෝධය, මේ දර්ශනය පහළ වෙද්දී, මේ සත්‍ය අවබෝධ වෙද්දී තරුණ දුවේ පුතේ හොඳට බලන්න. ඔබට මේ ස්වභාවය තුල ඔබ ජීවත් වෙන්න උත්සාහ කරද්දී ඔබට 아무තු ආයාසයක් ඕන වෙන්නේ නැහැ. ඔබ හිතන් ඉන්නේ මං මේ තරුණ වයසේ කොහොමද මම මේවා නොකර ඉන්නේ? තරුණ වයසේ කොහොමද මම මේ වගේ ඈත් වෙලා ඉන්නේ?
මේ ඈත් වෙන්න කියලා කියන්නේ සමාජ අසම්මත දේවල් වලින් පුතේ මුලින්ම ඔබට. එහෙම නැතුව විවාහක සැමියෙකුට බිරිඳෙකුට ඒ අයගේ පුජ්‍යලික ජීවිතයෙන් ඈත් වෙන්න කියනව නෙවෙයි. බොහෝ විට 10 වැඩි වෙන්නේ ඒ සමාජ අසම්මත ස්වභාවයන් තුලදී. සම්මත ස්වභාවයන් තුලදී නැtei කියලා නෙමෙයි මේ කියන්නේ. අසම්මතය තුලදී 10 වැඩි, උවමනාව වැඩි, අවශ්‍යතාවය වැඩි, ඒ වෙදුවෙන් යෙදිය යුතු බලය වැඩි, ඒ දෙතින් උපක්‍රම වැඩි, ඒ දෙතින් ආරක්ෂා වෙන්න තියෙන ක්‍රම ස්වභාවයන් වැඩි, ඒ උදෙසා තියෙන බය වැඩි, ඒ උදෙසා තියෙන පීඩා වැඩි, වැරදුනොත් අහු වුනොත් දඬුවම් විඳින්න තියෙන ස්වභාවයන් වැඩි. ඒ නිසා රබර් බෝල යට ගහනවා වගේ මොනවා හරි ඇට කැබිලි ටිකක් සෙමසොටු කබ කඳුළු අසූචි ටිකක් දැකලා මේක යට ගහ ගන්නවට වඩා බුදුරජාණන් වහන්සේගේ සත්‍ය දර්ශනයක් තුල අවබෝධයටපත් වෙමින් යෝනිසෝ මනසිකාරයක් තුල ඇති කරගන්න ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ඒවා සංසිඳීම තුලින් ලබන ඒ निराமிස සුවය මොනතරම්ද කියලා විඳලා බලන්න පුතේ. එය විඳලා බලලා ඒ විඳීමෙනුත් මිදෙන මට්ටමට හික්මන ක්‍රමයක් තුලයි මේ ධර්මයේ සැකසීලා තියෙන්නේ. එය විඳලා එය විඳීම තුළ එය රස විඳ එතන ඉන්න එකක් නෙවෙයි. විඳලා බලන්න කිව්වේ ඔබට ඒ විඳීම ඔබට ශක්තියක් වේවි, හයියක් වේවි කෙරවල දක්වා ගමන් කරන්න. ඒ නිසා මේ විදිහට ආර්ය ධර්මයේ තුල හික්මවි මේ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් ගමන් කරන කෙනා දස්සනේන පහතබ්බ කියන ක්‍රමයෙන් ආශ්‍රව දුරු කරන්නේ ඔන්න ඔය කියන ක්‍රමයටයි මේ තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආර්යෝ දකින, ආර්ය ධර්මයේ හික්මෙන, ආර්ය ධර්මයට දක්ෂ මේ කෙනා මේ දැක්ම තුලින් මේ දස්සනේන පහතබ්බ කියන එක විවිධ අය විවිධ විදියට විග්‍රහ කරනවා. ඇත්තටම මෙතන මේ දැක්මක් පිළිබඳවමයි කතා කරන්නේ. ඒ දැක්ම මොන දැක්මක් වෙන්නේ? බුද්ධ ශාසනය උගන්වන්නේ වෙන කොහෙන්වත් දැක්මක් ගැන නෙමෙයි. යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින්න. ප්‍රඥාවෙන් දකිනවා යෝනිසෝ මනසිකාරය තුලින්. දුක්ඛඥ භව තුල ඉඳගෙන අයෝනිසෝ මනසිකාරයෙන් දැකපු කෙනා දැන් ප්‍රඥාවන්තයෙක් වෙලා එයා යෝනිසෝ මනසිකාරයෙන් දකිනවා. යෝනිසෝ මනසිකාරයෙන් මේ සත්‍ය දකිමින් සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපatti. සෝතාපට්ටි අංග 4ම පිරීලා. එයා සෝතාපන්නයෙක් වෙනවා. එයා තුල මිත්‍යා දෘෂ්ටිය දුර වෙලා සම්මා දිට්ඨියටපත් වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා. මේ දේශනාව තුලම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මෙසේ නුවණින් මෙනෙහි කරයි නම් එයා තුන් සංයෝජන දුරු කරයි. ඒ තුන් සංයෝජන දුරු කරන්න එයා මෙනෙහි කරන්නේ මේ දුකයි, මේ දුකේ සමුදයයි, මේ දුකේ නිරෝධයයි, මේ දුකේ නිරෝධ කරන පටිපදාවයි. එතකොට දස්සනේන පහතබ්බ කියන ක්‍රමයෙන් සෝතාපන්න භාවයට පත් වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනයම දුරු වෙනවා මේ යෝනිසෝ මනසිකාරය ඔස්සේ. අහන ධර්මයේ මනසිකාරය කිරීම තුළ. අහන ධර්මයේ මනසිකාරය කිරීම තුළ. එතකොට වාද විවාද ඒක අපි අදාළ කරගන්නේ බණ අහලා විතරද සෝතාපන්න වෙන්නේ? භාවනා කළා සෝතාපන්න වෙන්න බැයිද? ඔය වාද විවාද හැමෝම ඔබ පැත්තකින් තියන්න. වාද කර කර ඉන්න අයට වාද කර කර ඉන්න. මොකද ඕන්නම් කෙනෙකුට බණ අහනවා ඒක යෝනිසෝ මනසිකාරය කරන්නම වෙනවා. සෝතාපන්න වෙන්න නම් මෙතන සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් එතකොට ඒකට භාවනා කියන්නත් පුළුවන්. ඒකට ඒ යෝනිසෝ මනසිකාරයට භාවනා කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම සබ්භාස සූත්‍රයේ භාවනා කියලා ඒ දස්සනේන පහතබ්බ වගේම සංවරයෙන් ප්‍රත්‍යවේක්ෂාවෙන් ඉවසීමෙන් දුරු කිරීමෙන්
දොස් දැක වීරයෙන් භාවනාවෙන් ආදී විදියටම ආශ්‍රව දුරු කරන තව ක්‍රම හතකුත් කියනවා. ඔන්න මම මේ ටිකත් මේ දේශනේ අවසාන නිසා මම කෙටියෙන් සිහිපත් කරන්නම්. දැන් දර්ශනයෙන් නැත්තම් මේ ධර්ම ශ්‍රවණය කළා ඒ ශ්‍රවණය කරපු දහම දැකලා ඒ දැකපු දෙයට අනුව යෝනිසෝ මනසිකාරය කරමින් මේ ධර්මයේ දකිමින් අවබෝධයටපත් වීම තමයි දස්සනේන පහතබ්බ කියන්නේ. ඒ දකිමින් ආශ්‍රවයන් කෙලෙසුන් දුරු කරගෙන යන විදිහ. ඒ දුරු කිරීම තුල සෝතාපන්නයෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා සබ්බාසව සූත්‍රයේම සඳහන් කරනවා. මෙසේ මෙනෙහි කිරීමේදී තුන් සංයෝජන දුරු වේ. කියන්නේ දස්සනේන පහතබ්බේදී තුන් සංයෝජන දුරවන බව මෙතන දේශනා වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට මෙතන සංවරයෙන් ආශ්‍රව දුරු කරන්න දේශනා කරනවා. සංවරයෙන් කියලා කියන්නේ මෙතන සංවර කරන්න තියෙන මොනවද? යන විදිහ, ඉන්න විදිහ, කතා කරන විදිහ, අඳින විදිහ, පළඳින විදිහ, ඉන්න තැන මෙහෙව නෙවෙයි. අද අපේ අය එහෙම සංවරයක් බලාපොරොත්තු වෙන්නේ. ඉන්න තැන අනුව, යන එන විදිහ අනුව, කන බොන විදිහ අනුව, අඳින පළඳින විදිහ අනුව තමයි සංවරය ගැන අදහසක් ගන්න. මෙතන සංවර කරන්න කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන. ඒතර මේ සංවර කරනවා කියලා ඇස සංවර කරනවා කියලා කියන්නේ පින්නතුනේ රූප බලන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. ශබ්ද අහන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. ශබ්ද ඇහෙන, රූප දකින, ගන්ධ සුවඳ විඳින මේ තැන ඇලෙන තැන නොඇලී ඉන්නවා, ගැටෙන තැන නොගැටී ඉන්නවා. ඒකටත් මොකක්ද ඕනේ? යෝනිසෝ මනසිකාරය. ඔන්න සංවරයි. ඒ ටික මම කෙටියෙන් කියාගෙන නම් ඊළඟට තුන්වෙනි එක තමයි ප්‍රත්‍යවේක්ෂාවෙන්. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිව්පසයේ පැවිද්දට නම් පරිභෝජනය කරන්න කියනවා. ඔබටත් ඔබ පරිභෝජනය කරන දේවල්, ගෙවල් දොරවල්, යාන වාහන, කෑම බීම, ඉඳුන් හිටුන් ඒවා මොනවටද මේ පාවිච්චි කරන්නේ? මේ තියෙන ටික අපිට ගමන බිමන යන්න, මේ ජීවිතේ පවත්ව ගන්න, මේ ටික කරගන්න තමයි මේක. එහෙම නැතුව මේ හත්මුතු පරම්පරාවට අතෘප්ති කරව ඉවක් බවක් නැතුව ලෝකෙම හොයාගෙන, ලෝකෙම අල්ලගෙන, ලෝකෙම බදාගෙන ඒවා තමන්ගේ කරගෙන ඒකට නෙමෙයි මේක. මේ අවශ්‍යතා ජීවත් වෙන්න, ඒ ජීවිතය තුළ මේ අවශ්‍යතා ටික පිරිමහ ගන්න. එහෙම පිරිමහගෙන මේ සත්‍ය දකිමින් ඉස්සරහට යන්නයි මේවා පාවිච්චි කරන්න කියන්නේ. සරලව එහෙම තේරෙන විදිහට කියන්න. ඊළඟට උන්වහන්සේ හතරවෙනි එකද ඉවසීමෙන්. ධර්මාර්ගයේ ඉවසීම කියන එක හරි වටිනවා. ඉවසන්න කියන්නේ ගහනකොට විතරක් නෙමෙයි. එහෙම එතනත් ඉවසන්න ඕනේ. සීත ඉවසන්න ඕනේ, උෂ්ණ ඉවසන්න ඕනේ, බඩගින්න ඉවසන්න ඕනේ. ඒවායේදී අයෝනිසෝ මනසිකාර්ය තුලින් මේ සීත ලබන කෙනා දැක ඒවා තුල නිත්‍ය සුඛ විදියට දකින්න ස්වභාවයකට යන්නේ නැහැ. ඊළඟට එතනින් එහාට රළු වචන, සුමුදු වචන, මේ හැම දෙයක් තුල මේ දෙපැත්ත තුලම ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. එතනින් එහාට ශාරීරික වේදනා ගැහුවාම, විදුනාම, රිදුනාම ඒ තැන් වලදී මේ හැම තැනකදීම ඉවසීම ඔස්සේ යෝනිසෝ මනසිකාර්ය තුලින් ඉස්සරහට යන්න පුළුවන්. එක මේ එක කාරණාවක් වෙනම දේශනාව විදිහට ඉස්සරහදී අපි කරමු. මම මේ දේශනෙට කෙටියෙන් මේ ටික කියාගෙන යන්නේ. ඊළඟට දුරු කිරීමෙන් බුදුරජාණන් වහන්සේ ආශ්‍රවක්ෂය කරන විදිය දේශනා කරනවා. මොනවද දුරු කරන්න? විශේෂයෙන් අසත්පුරුෂ ඇසුර දුරු කරන්නට ඕනේ. අසත්පුරුෂ ඇසුර දුරු කරමින් සීල සංවරයෙන් දුසිල්වත් බව දුරු කර දුසිල්වත් වන තැන්, දුසිල්වත් වන ස්වභාවයන්, දුසිල්වත් වන සිතුවිලි, දුසිල්වත් වන ඇසුරු දුරු කර අසත්පුරුෂයන් දුරු කරනවා, අසත්පුරුෂ ඇසුර දුරු කරනවා, අසත් ධර්මයේ දුරු කර සත්පුරුෂ ඇසුර තුලින්, සත් ධර්මයේ තුලින්, සිල්වත් බව තුලින් ඉස්සරහට යනවා. ඊළඟට කාරණය තමයි වීරයෙන් යුතුව, දෝෂ දැකලා වීරයෙන් යුතුව ආශ්‍රවශය කරන ක්‍රමයක් තියෙනවා. දෝෂ දැකලා වීරයෙන් යුතුව කොහොමද මේ දෝෂ දැකලා වීරයෙන් ආශ්‍රවශය කරන්නේ? උපන් අකුසල් දුරු කරන, නූපන් අකුසල් ඉපදෙන්නට ඉඩ නොදී ඉඳිමින් කාම,
ව්‍යාපාද විහිංසා කියන විතර්කයන් දුරු කර කර යනවා. කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක ළඟදී ඒ දේවල් ඉපදෙන්නට නොදී ඉපදිච්ච දේවල් දුරු කර කර ඉපදිච්ච ඒවා ඉපදිච්ච මොහොතෙම ප්‍රහාණය කර යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරනවා. අයෝනිසෝ මනසිකාරය පාවිච්චි කළොත් මොකද වෙන්නේ? විහිංසා විතර්ක හිංසා විතර්ක බවටපත් වෙලා වැඩි දියුණු වෙනවා. කාම විතර්ක බවටපත් වෙලා වැඩි වෙනවා. ඒ විදියට සිද්ධ වෙන්නේ. ඊළඟට අවසන් වශයෙන් බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් ආශ්‍රවයන් දුරු කරන්න කියලා කියනවා. මෙතෙන්දි දේශනා කරන්නේ සත්ත බොජ්ජංග වැඩෙන විදිහට භාවනා කරන්න. සති ධම්මවිචය වීර පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ සත්ත බොජ්ජංග වැඩෙන විදිහ. බොජ්ජංග කියන්නේ බෝධි අංග, නිවනට උපකාර වන අංග. නිවන් මගට උපකාරක අංග වැඩෙන විදිහට භාවනා කරන්න කියනවා. මොකක්ද මේ භාවනාව? මේ මොහොත තුල සිහිය පවත්වමින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ස්කන්ධයන්ගේ ලෝකේ යථාර්ථය දැක දැක සිහිය පවත්වගෙන ඉස්සරහට යන එක. අනිත්‍ය සංඥාව තුළ ඉස්සරහට යනවා. දැන් දරුවනේ මෙතන මේ බෙදිලා වෙන් වෙලා මේ කපා ගන්න කොටා ගන්න පින්නතුන්ට අපේ ඇයට හොඳ කාරණාවක් මේ දේශනේ තියෙනවා. දැන් මේ දේශනාවේදී කාරණාව ඇත්තයි. දස්සනේන පහතබ්බ ස්වභාවය තුළ තුන් සංයෝජන දුරු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ දස්සනේන පහතබ්බය තුළ තුන් සංයෝජන දුරු වෙනවා. එතනින් එහාට ඉතුරු ඒවා වල ක්‍රමානුකූලව භාවනා වෙන පහතබ්බේදී ඉතුරු සංයෝජන ටිකක් දුරු වෙලා හතක් දුරු වෙලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙනවා. හැබැයි පවතින්නේ දස්සනේන පහතබ්බේවත් භාවනා වෙන පහතබ්බය විතරක් නෙමෙයි කෙලස් දුරු කරන්න. තව ඒ මැදක් තියෙනවනේ පහක්. එතකොට මේ හැම එකක් තුළම දරුවෝ දැන් සංවරයෙන් ප්‍රහාණයටත් දස්සනේන පහතබ්බේ ඕන වෙනවා. ඊළඟට ප්‍රත්‍යවේක්ෂාවෙන් ඉවසීමෙන් ඔය කොයි එකටත් දස්සනේන පහතබ්බයත් ඕන වෙනවා. ඒ වගේම ඔය කියන ප්‍රත්‍යවේක්ෂාදී කාරණා තුළ භාවනාවක් තියෙනවා. මේවා මේ එකකට එකක් ගැලවිච්ච ඒවා නෙමෙයි. එකකට එකක් වෙන් වෙච්ච ඒවා නෙමෙයි. එකකට එකක් සම්බන්ධයි. මේ එකක් වඩනකොට අනිත් ඒවාත් මේවා තුල සිද්ධ වෙනවා. මෙතෙන්දි මේ වෙන් කළා පෙන්වන්න හේතුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ප්‍රකට ප්‍රබල වශයෙන් ඊට අදාළ ක්ලේශයන් ඊට අදාළ වූ ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රහාණය කරන්නම වෙනවා. ඊට අදාළම ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රහාණය කරන්නම වෙනවා කියන එකෙන් ඒක අනිත් ඒවා තුල ඊට අදාළ දේවල් දුරු වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. දැන් දස්සනේන පහතබ්බය තුලදී භාවනා වෙන පහතබ්බය තුල සිද්ධ වෙන කෙලස් දුරු වීම වල යම් දුරු වීමත් සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රත්‍යවේක්ෂාව තුල දුරු වීමත් සිද්ධ වෙනවා. ඊළඟට මේ අනිත් හැම එකේම මේ කාරණාව එහෙම සිද්ධ වෙනවා. දැන් මේක මෙතනින් හොඳට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යතෝකෝ භික්කවේ භික්ඛුනෝ යේ ආසවා දස්සනා පහතබ්බා තේ දස්සනා පහිනා හොಂತಿ. ඒ කියන්නේ මේ ආශ්‍රවක්ෂය කරන භික්ෂුව දර්ශනෙන් ප්‍රහ කරන්න ඕනේ කෙලෙස් දර්ශනෙන් ප්‍රහ කරන්නට අවශ්‍යයි. ඒ අදාළ එක ඒ අදාළකෙන් ප්‍රහාණය කරගෙන ඉස්සරහට යන්න කියනවා. ඒ වගේම යේ ආසවා සංවරා පහතබ්බා සංවරයෙන් දුරු කරන්න ඕනේ ආශ්‍රව තියෙනවනේ. සංවරයෙන් දුරු කරන්න ඕනේ ආශ්‍රව තේ සංවරා පහිනා හොಂತಿ. ඒක සංවරයෙන් ප්‍රහීන කරන්න ඕනේ. ඒ විදිහට අනිත් ටිකටත් එහෙමයි. ඒ කියන්නේ පටිසේවණයෙන් දුරු කරන්න ඕනේ ආශ්‍රව පටිසේවණයෙන් ප්‍රහීන කරන්න ඕනේ. අදිවාසණයෙන් ප්‍රහීන කරන්න ඕනේ ආශ්‍රව අදිවාසණයෙන් ප්‍රහීන කරන්න ඕනේ. පරිවර්ජණයෙන් ප්‍රහීන කරන්න ඕනේ ආශ්‍රව පරිවර්ජණයෙන් ප්‍රහීන කරන්න ඕනේ. මේ විදිහට භාවනාවෙන් ප්‍රහීන කරන්න ඕනේ ආශ්‍රව භාවනාවෙන් ප්‍රහීන කරන්න ඕනේ. විනෝදණයෙන් ප්‍රහීන කරන්න ඕනේ
ආශ්‍රව විනෝදනයෙන් ප්‍රහීන කරන්න ඕනේ. එතකොට ඒ අදාළකින් ප්‍රහීන කරගෙන යනකොට මේක අර හරියටම මෙතන වෙන්නේ අනිත්‍යයෙන් ඒ ප්‍රහීන වීම දුර්වල වීම සිදු නොවෙනවා නොවේයි. මෙතන හරියටම වදින්න ඕන ඉලක්කයට වදින්න ඕනේ තැනටම අදාළ ප්‍රහාරය ඉලක්කයටම වෙනවා වගේ. දැන් සමහර වෙලාවට කොවිඩ් වෛරස් එකට හදලා තියෙන වැක්සීන් එකෙන් ඒකේ මේ නව ප්‍රභේද වලටත් ඒ වැක්සීන් එකේ තුලින් යම්කිසි රැකවරණයක් ආරක්ෂාවක් ආවරණයක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේක වැක්සීන් එක හැදුවේ අර පළවෙනි මූලික ප්‍රභේදයට. ඒ ප්‍රභේදයට හදපු වැක්සීන් එකෙන්ම අර අනිත් අලුත් ප්‍රභේද වලටත් යම්කිසි ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ එක ක්‍රමයක් පුහුණු කිරීම තුළ අනිත් දේවල් වලට අදාළ වූ ආශ්‍රවයන්ගේ දුරුවීමත් සිද්ධ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන එහෙම වුණත් අදාළ දෙයට අදාළ දෙයින්ම ප්‍රහාර එල්ල කර යන එකේ තුල ඒක වට කළා පහර දුන්නා වගේ. දැන් අර මානසික යුද්ධේ කියන්නේ මානසික මෙහෙයුමේ අන්තිම කාලේ අර පුංචි බිම් කඩකට සීමා කළා හතර වටින්ම වට කළා සතුරන්ට ප්‍රහාර දුන්නා වගේ කිසිම තැනකින් එළියට පැන ගන්න ගැලවෙලා යන්න ඉඩ නොදී සංවර වෙන්න ඕන තැනදී සංවර වෙනවා. බලන්න කොච්චර ඊළඟට ප්‍රත්‍යවේක්ෂාව කරන්න ඕන තැනදී ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඉවසන්න ඕන තැනදී ඉවසනවා. දුරු කරන්න ඕන තැනදී දුරු කරනවා. වීර කරන්න ඕන තැනදී වීර කරනවා. භාවනා කරන්න ඕන තැනදී භාවනා කරනවා. අහන්න ඕන තැනදී අහනවා. එතකොට අදාළ තැනදී මේක මෙහෙම වෙනකොට කිසිම තැනකින් මේ ශ්‍රාවකයාගේ කෙලෙස් වලට පොඩි හෝ ඉඩක් ලැබෙන්නේ නැහැ ඉස්මතු වෙන්න. ආයි පිපිරිලා කුඩු වෙලා විනාශම වෙලා යනවා. කිසිම සහනයක් නැහැ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහට හොඳම ක්‍රමය පින්නතුනේ මේ ක්‍රමය හොඳට පරිශීලනය කළා තේරුම් අරගෙන ඉස්සෙල්ලාම හොඳට යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ යෝනිසෝ මනසිකාරය පවත්වන විදිය හොඳට Tamanට තේරුම් ගන්න දෙන්න. ඒතර යෝනිසෝ මනසිකාරය පවත්වන්නේ පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන්. ඒ පංච උපාදානස්කන්ධය සැකසෙන තැනයි මේ කෙලෙස් සැකසෙන්නේ. ඒතර එතනයි මේක අනිච්ච විදියට දැක ඒ අනිච්ච අවබෝධය තුළ ඉඳගෙනයි මේ යථාර්ථය දකිමින් මේ අහගෙන මේක ඉස්සල්ලාම යන්නේ. ඒ අහගෙන ඒ ඇහිම තුළ යා සංවරයපත් කරනවා අසකනාසය දිවකය. ඊට පස්සේ ඒ ඔස්සේ යා ප්‍රත්‍යවේක්ෂාවෙන් හොඳට සිහියෙන් ඒ අවශ්‍යතාවයට විතරක් ඒවා පාවිච්චි කරනවා කියන අදහස තුළ සිව්පසේ පරිභෝජනය කරනවා. ඒ ඔස්සේ යා ඉවසනවා සීත රළු බව උෂ්ණ ශාරීරික පීඩාවන් මානසික පීඩාවන් මේවා ඉවසගෙන ඉස්සරහට යනවා. ඊළඟට එතනින් යාට යා දුරු කරන්න ඕන තැන අසත්පුරුෂ ඇසුර දුරු කරනවා, අසත් ධර්මයේ දුරු කරනවා, දුස්සීලවත් බව දුරු කරගෙන යා ඉස්සරහට යනවා. ඊළඟට වීරිය ඇති කරන්න ඕන තැන වීරිය ඇති කරනවා, කාමයෙන් ව්‍යාපාදයෙන් හිංසාවෙන් මිදෙන්න නෙක්ඛම්මය ඇති කරන්න අවශ්‍ය මට්ටමට ඒ වගේම අව්‍යාපාදය ඇති කරගන්න අවශ්‍ය මට්ටමට විහිංසාව ඇති කරගන්න අවශ්‍ය මට්ටමට එයා හික්මෙනවා. ඒ වගේම භාවනාව තුලත් එයා හික්මෙනවා බොජ්ජංග ධර්ම බෝධිඅංග නිවනට උපකාරක ධර්ම වැඩෙන විදියට මෙයා හික්මෙනවා. මෙහෙම හික්මෙන විදියට හතර වටෙන්ම මහා පෞරක් වගේ ශක්තිමත් වෙච්ච මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ක්‍රමක්‍රමයෙන් කෙලස් දුරු වෙවි යනවා කියන්නේ පින්නතුනේ අර පිච්චෙන ඒවායේ පිච්චීම නැතුව යනවා කියන එකනේ. දැවෙන ඒවායේ දැවීම නැතුව යනවා කියන එකනේ. තැවෙන ඒවායේ තැවීම නැතුව යනවා කියන එකනේ. දැවීම් තැවීම් පිච්චීම් අසහනය පීඩාව දවදවා මේ සිදු කරන තල්ලුව නතර වෙන තැන නිකාම්ම සංසිඳිලා යනවා. උපශාන්ත ස්වභාවයකටපත් වෙනවා. හොඳට සංසිඳුණු ස්වභාවයකටපත් වෙනවා. ඒ සංසිඳුණු තුල දැවිලි නැති,
තැවිලි නැති පිච්චීම් නැති සංසිඳුණු ශාන්ත උපසාන්ත ස්වභාවයක් තුල ඒකයි අපිට අරහත්වයේ තුල රහතන් වහන්සේලා තුලින් රාක්ෂයෝ වගේ අය ප්‍රකෝපකාරී අය මහා ආවේගශීලී අය දකින්න බැරි. ඇයි ඒ රහතන් වහන්සේලා තුල ඒ දවන තවන ස්වභාවයන් තුල ඒ සංසිඳුණු ස්වභාවයම ඇති වෙලා. ඒ නිසා එවැනි ස්වභාවය තුල ඇති රහතන් වහන්සේ පුදුමාකාර උපශාන්ත ස්වභාවික උන්වහන්සේට සබාධාමයෙන් මේ උපශාන්ත ස්වභාවයට පත් කරනවා අවබෝධයට පත්වීමේ වරප්‍රසාදයක් විදිහට. ඒ නිසා උන්වහන්සේලාත් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ විඳිනවා, රස විඳිනවා. නමුත් ඒවාට ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව සුවිමුක්ත චිත්තෝ භගවා මනාකොට නිදහස් වූ සිතකින් වාසය කරනවා. එහෙම කරන්න පුළුවන් උනේ උන්වහන්සේලාගේ අවබෝධය නිසා මිසක් ආයාසයකින් ඇති කරගත්ත රැවටිල්ලක් යටගහගනිල්ලක් නෙවෙයි. අවබෝධය නිසා කෙලෙස් දුරු වෙලා නිසා පිච්චෙන්නේ නැහැ. පිච්චෙන්නේ නැති නිසා ශාන්තයි ප්‍රණීතයි. නිහඬයි නිස්කලංකයි. නිසංසලයි. අන්නේ ස්වභාවය තුල ඉඳගෙන දස්සනේන පහතබ්බෙන් ත්‍රිවිධ සංයෝජන දුරු කරපු කෙනා එයා තව තවත් මේ ස්වභාවය ආශ්‍රවක්ෂය උදෙසා මේ ඉතිරි ක්‍රමවේදත් වඩමින් යෝනිසෝ මනසිකාරයෙන් එයා භාවනා වෙන පහතබ්බයට එනකන් මේ සියල්ල පුහුණු කරමින් සියලු ආකාරයේ ආරක්ෂාව ඇති කරගෙන එයා ලෝකයෙන් මිදෙන්න, ලෝකෝත්තරේ ස්පර්ශ කරන්න, සියලු කෙලෙසුන් නසන්න, ආශ්‍රවයන් දුරු කරන්න, සබ්භාශ්‍රවයන් දුරු කර සබ්බූපදි පටිනිස්සග්ග ස්වභාවයට සියලු උපදීන්ගෙන් බිඳපු ස්වභාවයකටපත් වෙලා තණ්හක්ඛය ස්වභාවයකට, විරාග ස්වභාවයකට, නිරෝධ ස්වභාවයකටපත් වෙලා නිබ්බාණය සාක්ෂාත් කරපු මේ විශ්වයේ ශ්‍රේෂ්ඨ වූ කුසුම බවට, උත්තම පියුම බවට පත් වෙන්න පින් නැති ඔබ හැමදෙනාටම මේ අසිරිමත් සිරිසදහම් දේශනාව එකසේ හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර කෙළවර කොට ඇති දසතින් හරියටඟි මග සිහිලින් සිහිල් වූ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලවා සව් සතන් සනහා සාදු සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං